දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ගිණුම්කරණයේ විෂය නිර්දේශයේ 9 වන ඒකකය අසම්පූර්ණ වාර්තාවලින් මූල ප්‍රකාශන පිළිල කිරීම. අපි පසුගිය පරිච්ඡේද තුලින් ඒ සම්බන්ධ සිද්ධාන්තමය කරුණු අධ්‍යයනය කිරීමට අමතරව අභ්‍යාස කිහිපයක්ම සාකච්ඡා කළා. අද අවසාන අභ්‍යාසයක් සාකච්ඡා කරමු. අභ්‍යාස සංඛ්‍යා 13. බලන්න සාගරගේ ව්‍යාපාරයේ පහත සඳහන් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කර ඇත. සාගර කියන කෙනාගේ ව්‍යාපාරයේ මෙන්න මේ තොරතුරු ඔබට දෙනවා. 1. මුදල් හැර මුළු වත්කම් සහ මුළු වගකීම්. මුදල් හැර මුළු වත්කම් සහ මුළු වගකීම් මෙහෙමයි 2011 3.31 2010 3.31 2010 කියන්නේ ගිය අවුරුද්ද අවසානයේ 2011 කියන්නේ මේ අවුරුද්ද අවසානයේ මාර්තු මාස 31කින් ගිණුම් වර්ෂය අවසන් වෙනවා. 2009 අත්පත් කරගත් උපකරණ පිරිවැයට ලක්ෂයයි 2009 වසර අත්පත් කරන්නේ 2009 අපි ඉන්නේ 2011 3.31 ගත කියන්නේ දැන්ට අවුරුදු දෙකක් මේ උපකරණ අවුරුදු දෙකකට පෙර අරන් තියෙන නේද? පිරිවැය ලක්ෂෙම තියෙනවා. තොගය ණයගැතියෝ නහිමියෝ උපචිත වේදා මේ සියල්ලගෙම අවුරුදු මුල ශේෂය සහ අවුරුදු අග ශේෂය දීලා තියෙනවා ඔබට. 2. උපකරණ වාර්ෂිකව පිරිවැය මත 20% ක්ෂය කරයි කියලාත් කියනවා. අවුරුදු 20%ක් පැකින් ක්ෂය කරනවා. 3. 2011 3.31 දිනට රුපියල් 2,10,000ක බැල ශේෂයක් ඇති බව බැංකු ප්‍රකාශනය මගින් තහවුරු කරනවා. එදිනට උපලබ්ධ වූ රුපියල් 10,000ක චෙක්පත එකම චෙක්පත 2011 අප්‍රේල් මාසයේදී උපලබ්ධ වෙනවා. 2011 මාර්තු 31 දිනට ඉදිරිපත් නොකළ චෙක්පත් කිසිවක් නොවිය. හොඳයි බලන්න ඊළඟට තියෙන තොරතුරු. 4 වෙනි කරුණ 2011 අප්‍රේල් මාසයේ අත්පිට විකුණුම් සහ ණයගැතියන් ගැන එකතු කරගත් මුදල් පිළිවෙලින් රුපියල් 50,000ක් හා 45,000ක් විය. 5 වෙනි කරුණ 2011 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා නහිමියන්ට ගෙවූ මුදල් 6,30,000ක් විය. 6. 2011 අප්‍රේල් මාසයේ තුලදී ණයට ගෙනුම් කිසිවක් නොවූ අතර අප්‍රේල් මාසය 2011 නහිමියන්ට ගෙවූ මුදල් 15,000ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පෙර මාසවල නහිමියන්ට ගෙවීම් පෙර මාසවල නහිම් ශේෂයට මේ මාසෙ මුදල් ගෙවලා තියෙනවා. 7. 2011 අප්‍රේල් මාසය තුලදී මුදලට ගැනුම් 30,000ක් තියෙනවා. 8. ව්‍යාපාරයේ ආරම්භයේදී යොදවා තිබූ ප්‍රාග්ධනය ලක්ෂ 3යි. 9. පිරිවැය මත 25ක දලලාභ ආන්තිකයක් සමයටම පවත්වා ගනී. 10. 2011 මාර්තු 31 දිනෙන් අවසන් වසර තුලදී අයිතිකරු විසින් සිදු කළ මුදල් ගැනලි ප්‍රමාණය රුපියල් 10,000කි. 11. 2010 මාර්තු 31 දිනට හිමිකම රුපියල් 3,40,000ක් විය. 12. 2011 4.30 දිනට බැංකු ප්‍රකාශන අනුව ශේෂය බැර රුපියල් ලක්ෂයක් වූ අතර බෙදිනට ඉදිරිපත් නොවූ චෙක්පත්වලගේ රුපියල් 20,000ක් හා උපලබ්ධ නොවූ චෙක්පත්වලගේ 15,000ක් පැවතුණි. ඊට පස්සේ අපෙන් අහනවා අවශ්‍ය වන්නේ හොඳට අහගන්න ප්‍රශ්න තුනක් අහනවා. 1. 2011 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය. 2. 2011 3.31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. 3. 2011 4.30 දිනෙන් අවසන් මාසය සඳහා ණයගැතියන්ගේ ලද මුදල්, නහිමියන්ට ගෙවූ මුදල්, වියදම් සඳහා ගෙවූ මුදල් දක්වමින් මුදල් ගෙවීමේ සාරාංශය. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ ගණනේ මුදල් ගිණුම් වර්ෂය ඉවර වෙන්න තියෙන 2011 3.31. ඒ කියන්නේ මේ ගිණුම් වර්ෂය පටන් ගන්න 2010 අප්‍රේල් 1. මේක තමයි අපේ සලකා බලන ගිණුම් වර්ෂය. නමුත් මේ 2011 මාර්තු 31 ඉවර වුණාට 2011 අප්‍රේල් 30 දක්වා මාසයකට අදාළ තොරතුරුත් අපිට තියෙනවා. මේ අපේ ගිණුම් වර්ෂයෙන් එහාට තව මාසික තොරතුරුත් තියෙනවා. ඒතර ඔබෙන් ඉල්ලන්නේ මෙන්න මේ සලකා බලන මේ ගිණුම් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ මේ ගිණුම් වර්ෂයට මූල තත්ත්ව ප්‍රකාශනයේ මේ ගිණුම් වර්ෂයට ඊළඟට තියෙන තුන්වෙනි කොටස මෙන්න මේ අප්‍රේල් මාසයේ වෙනුවෙන් මුදල් ගිණුම. අප්‍රේල් මාසෙ මේ අප්‍රේල් 30 දින අවසන් මාසයේ මේ මාසයේ සඳහා මුදල් ගිණුම. ඒකේ තියෙන ණයගැති ලැබීම්, නහිමියට කළ ගෙවීම්, ඒ වගේම වියදම් සඳහා කළ ගෙවීම් සියල්ල දක්වලා මුදල් ගිණුමේ සාරාංශයක්. අපේ ගිණුම් වර්ෂයේ ඉවරුණයින් පස්සෙත් මුදල් ගිණුම අපි අහනවා. මාසික මුදල් ගිණුමක්. මූල ප්‍රකාශන ගිණුම් වර්ෂය සඳහා ඊට පස්සේ එළඹෙන මාසය සඳහා අනතුරු එළඹෙන මාසය සඳහා මුදල් ගිණුමත් අපෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි ඉස්සෙල්ලා මේ අහලා තියෙන ප්‍රශ්න තුන එකවරම රූල් කරගමු. මුලින්ම ඔබ රූල් කරගන්නට ඕනේ සාගරගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයක් රූල් කරගන්න තීරු දෙකක් සහිතව අපි රුපියල් 10,000 වලින් මේ ගණන හදන එක ලේසියි. මොකද ඔක්කොම සංඛ්‍යාව අග බිඳු
අග ඉලක්කම් 3 බිංදුව. ඒ නිසා අපිට දහස් වලින් හදන්න ලේසි. අපි එහෙම කරමු. හැම සංඛ්‍යාවකම දහස් බිංදු කප අග බිංදු 3 කැපුවාම දහස් වලින් එනවා නේද? රෝල් කරගන්න ආදායම් ප්‍රකාශනය හරිද? ඔව්. දැන් මේ ආදායම් ප්‍රකාශනයේ උඩින් නම ලියා ගන්න. සාගරගේ ව්‍යාපාරය 2011 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශන රුපියල් 1000 කියලා උඩින් දාගන්න. විකුණුම් ගලප ගන්න පෙළ දෙයක් පමණ වල විකුණුම් පිළිවෙල පෙළි අතකට කැවල මෙහෙම වේදම් කියලා ලියන්න. සාරාංශ කළතුරු තියෙන නේද? ඊට පස්සේ පිළිතුරු අංක 2 සඳහා රූල් කරගන්න මූල තත්ත්ව ප්‍රකාශනය සාගරගේ ව්‍යාපාරය 2011 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය එකත් රුපියල් 1000 වලින් සාදමු. තීරු දෙකක් සහිතව ජංගම නොවන වත්කම් ඊට පස්සේ ජංග වත්කම් ඊට පස්සේ මුළු වත්කම් වෙනවා. අර හිමිකම ඊට පස්සේ ජංගම නොවන වගකීම් ජංග වගකීම් මුළු හිමිකම සහ වගකීම්. හරිනේ? ඔය ප්‍රශ්නේ දෙවෙනි කොටස. ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහනවා 2011 අප්‍රේල් මාස සඳහා මුදල් ගිණුම අපි ඒකත් රුපියල් 1000 වලින් හදමු. කී ගිණුමක් රූල් කරන්න 2011 අප්‍රේල් මාසය සඳහා. අnder මතයන් අපි ගිණුම් කාලක්ෂය දාලා නෙමෙයි මේ ගිණුම් කාලක්ෂයෙන් පස්සේ තමයි මේක එන්නේ. ඊළඟ ගිණුම් වර්ෂයේ මේ මුදල් ගිණුම. මාසයේ මුල් මාසයේ මුදල් ගිණුම නේද? අප්‍රේල් මාසය සඳහා මුදල් ගිණුම. හරි. ඔය තමයි අපේ පිළිතුරු වශයෙන් අපේක්ෂා කරන පිළිතුරු තුන. ඊට අමතරව අපිට පෙර වැඩවල යම් යම් ගිණුම් හදාගන්න වේවි. අපි අවශ්‍යතාවය අනුව අපි ඒක හදමු. නේද? දැන් ඔතකොට කොතනින්ද ගණන ගන්න පටන් ගන්න? ආරම්භක තත්ත්ව විස්තරයක් සෑදීම අවශ්‍ය නම් මෙතනින් පටන් ගමු. දැන් අවුරුද්ද අවසානයේ 2011 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය අහන නිසා අපි මොනම් 2010 අප්‍රේල් 1 දිනට තත්ත්ව විස්තර හදමු. ආරම්භක තත්ත්ව විස්තරයට ආරම්භක වත්කම් සහ වගකීම් දාලා ආරම්භක ප්‍රාර්ථනය සොයා ගන්න වෙනවා. හැබැයි මෙතනදී අවුරුද්ද මුල ප්‍රාග්ධනය මෙතන ගානේ දෙනවා. මේ බලන්න ව්‍යාපාරය ආරම්භ කිරීමට යෙදූ ප්‍රාර්ථනය ආරම්භ කරලා තියෙන්නේ ආරම්භ කරන අවස්ථාවේ යෙදූ ප්‍රාර්ථනයක් දෙනවා. ඒ වගේම 2010 3:31 දිනට හිමිකමක් දෙනවා. 2010 3:31 කියන්නේ ගිය අවුරුද්ද අවසාන දිනේ නේද? ඒ මේ අවුරුද්ද ආරම්භක ප්‍රාර්ථන දෙනවා. ආරම්භක ප්‍රාර්ථන දෙනවා නම් අපිට ආරම්භක තත්ත්ව විස්තර සෑදීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ආරම්භක ප්‍රාර්ථන දීලා තියෙන නිසා. ආරම්භක ප්‍රාර්ථන හොයාගන්න දෙයක් නැහැ. මෙතන ආරම්භක ප්‍රාර්ථන දෙනවා නේ මෙතින් 3,40,000 කියලා. එහෙනම් තත්ත්ව විස්තරය අවශ්‍ය නැහැ. තත්ත්ව විස්තරෙන් කරන කාර්යභාරය කරමු. ඒ කියන්නේ ආරම්භක ශේෂයන් ගිණුම් වලට හෝ මූල්‍ය ප්‍රකාශන වලට ගන්න. ආරම්භක ශේෂයන් ගිණුම් වලට හෝ මූල්‍ය ප්‍රකාශන වලට ගන්නකොට ගැළපීමක් තියෙනවා නම් ගිණුමකට දාගල ගන්න. ගැළපීමක් නැත්නම් කෙලින්ම අවසාන මූල්‍ය ප්‍රකාශනයට ගන්න. ආරම්භක ශේෂයන් මෙතින් මුලින්ම අංක 1 මුදල් හැර අනිකුත් වත්කම් සහ වගකීම් මුදලුත් තව තියෙන මුදල් හැර කියලා කියනවා නේද? අවුරුදු මුල ශේෂයන් මෙතින් 2010 3:31 ගන්න. 2009 4 දින අත්පත් කරගත් උපකරණ 100ක්. උපකරණ පිරිවැදෙන්නේ 100යි කියලා නේද? හැබැයි 2009 4 අත්පත් කරගන්න 2009 4 කියන්නේ 2010 4කට 2010 3:31 අවුරුද්දයි 2011 3:31 අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් මේකට පෙරගත්ත වත්කමක් ගැන කියන්නේ. නමුත් අපිට මේ අවුරුද්ද අවසාන ශේෂය ගන්න වෙන්නේ මේ අවුරුදු ශේෂය ගන්න වෙන නිසා මේක අපි ගිණුමකට දාලා ගමු. ලියන පෙර වැඩ කියලා. පෙරට අපි රුපියල් 1000 වලින් කරමු. එකක් තමයි ගිණුම නම් මොකද්ද? දේපල උපකරණ නේ. උපකරණ තමයි නම නේ. උපකරණ මම මෙහෙම ලියනවා 2009 4:1 ශේෂය මුලින්ම අවුරුදු දෙකකට පෙර ශේෂය මම මේ කියන්නේ 2009 4:1 ශේෂය තියෙනවා කීයද 100ක්. ශේෂය 100ක්. හැබැයි මේ 100 තියෙන්නේ මතක තියාගන්න මේ අවුරුදු මුල නෙමෙයි ඊටත් කලින් අවුරුදු මුල. හරිද? අපි ගැළපෙනට ආවම පස්සේ කරමු. දැන්ට ශේෂයන් දාගෙන යනවා. හැබැයි මතක තියාගන්න මේක 2009 4:1 ශේෂය 10 31 ශේෂයත් නෙමෙයි. හරිනේ? 10 31 ඒ ගානම තියෙනවා. නමුත් අරන් තියෙන වත්කම 2009 4:1 නේද? ඔව්. ඊළඟට බලන්න ආරම්භක තොගය ඉතින්
65ක් තියෙනවා. ආරම්භක තොගේ දාගන්න අවුරුදු මුල ශේෂයනේ. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිළිවෙල ඇතුළු ලියා ගන්න 2009 4.1 තොගය 65යි. ඊළඟට ආරම්භක ණයගැතිය 50ක් ඉන්නවා. අපි පෙරවැඩ සඳහා විවෘත කරමු ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුම දාගමු 4.1 ශේෂය. ඒ කියන්නේ මේ අවුරුදු ආරම්භක ශේෂය 50යි. ඊළඟට ආරම්භක නැහිම ශේෂය 25යි. පෙරවැඩ සඳහා විවෘත කරමු ගිණුමක් නැහිම පාලන ගිණුම. 4.1 ශේෂය කියලා දාගමු. කීයක්ද? 25ක් තියෙනවනේ. අර පැත්තට. ඊළඟට තියෙනවා උපචිත වියදම් අවුරුද්ද මුල 15ක් තියෙනවා. අපි දාගමු ගිණුම මෙහෙම වියදම් කියලා. පෙරවැඩ වියදම් ගිණුම නේද? වියදම් ගිණුමේ අවුරුදු මුල ශික්ෂ දාගන්න බැල පැත්තට 15ක්. ඊළඟට හරි. ඔන්න අපි අවුරුදු මුල ශේෂයෙන් දැම්මා. ඒකම අපිට ඕනනම් අග ශේෂයෙන් ටිකත් ඒකම දාගෙන ඉන්න පුළුවන්. අවුරුදු අග ශේෂය දානකොට මතක තියාගන්න දේපල සම්බන්ධයෙන් 2009 4.1 ශේෂය තමයි 100. මේ පිරිවැයෙන් තියෙන්නේ. නමුත් දැන් දේපල උපකරණ මෙතින් මේ ගැළපෙලක් කියනවා දේපල පිරිත උපකරණ මෙතින් වසරකට සිට 20ක් ක්ෂය කරන්න පිරිවැය මත. අර තියෙන පිරිවැය. අපි ශේෂපත් මුලතත් ප්‍රකාශ කරන දාන ධාරණාගේ නේද ෂෙයා අඩු වෙන්න පැනේද? එහෙනම් අපි මෙහෙම දැන් මේ දේපල එහෙමනම් අවුරුදු කීයක් ක්ෂය වෙන්න ඕනේද? පළමු අවුරුද්ද ක්ෂය වෙනවා 2000 අපි කියමු 9 10 වර්ෂයේ ක්ෂය 100ට එහෙම දාන්නම් 2009 10 වර්ෂයේ ක්ෂය පිරිවැය 100 මේකට සිර 20ක්. ඒ කියන්නේ 20යි. හැබැයි මේ 20 2009 10 වර්ෂේ. අපි ඉන්නේ 2010 11 වර්ෂයේ. 2009 10 වසරේ දේපල ක්ෂය වීම වශයෙන් ඒ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයට ගිහිල්ලා ඒ අවුරුදු උපකරණ ගිණුම බැර කළොත් මේ 20 මේ මුල් අවුරුද්දේ. හරිද? ඊළඟට මේ අවුරුදු ක්ෂයත් බැර වෙන්න එපා. දේපල උපකරණ ගිණුමේ මේ අවුරුදු අවසානයේ ධාරණාගේ කරන මේ අවුරුදු ක්ෂයත් බැර වෙනවා. මේ ක්ෂය වීම ආදායම් ප්‍රකාශනයට ගිහිලා ඉවරයි පහුගිය අවුරුද්දේ. මේ අවුරුදු ක්ෂය තමයි මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයට යන්නේ. එතකොට අපි ගමු ඊළඟට 2010 11 වර්ෂයේ ක්ෂය මේ අවුරුදු ක්ෂයත් වෙනවා 100යි පිරිවැය මේකට සිර 20ක්. කියන්තා 20ක්. මේ අවුරුදු ක්ෂය ගිණුම හර මේ අවුරුද්දේ උපකරණ ගිණුම බැර වෙනවා. ඒ අනුව මේ අවුරුදු ක්ෂය ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශනයට දාගන්න ඕනේ මෙහෙම වියදමක් වශයෙන් උපකරණ ක්ෂය 20යි. හරිද? ඒක උපකරණ ගිණුම බැර කරමු ඊළඟට. උපකරණ ගිණුම බැර වෙනවා මම ලියන 2010 11 ක්ෂය 20යි. ඒක තමයි මේ අවුරුදු බැර කළේ. උතර වසර දෙකක් දැනට ක්ෂය වෙලා තියෙනවා. මුල් අවුරුදු ක්ෂය ගිය අවුරුදු ආදායම් ප්‍රකාශනයට ගිහිලා තියෙන්නේ. ඒක නැවත මේ අවුරුදු ආදායම් ප්‍රකාශන දාන්න අවශ්‍ය නැහැ. මේ අවුරුදු ක්ෂය වීම මේ අවුරුදු ආදායම් ප්‍රකාශනයට දැම්ම උපකරණ ගිණුම බැර කළා. කෙසේ නමුත් අවුරුදු අවසානයේදී උපකරණ වල ධාරණාගේ කීයද බලන්න. 100ක් තිබුණා වසර දෙකකට කලින් පිරිවැය වසර දෙකක් ක්ෂය වෙනවා. එහෙනම් වසර දෙක අවසානයේ ශේෂය කීයද එන්නේ? 60යි. මේ අවුරුද්දේ අවසානයේ වසර දෙකකට පසුව උපකරණ වල ධාරණාගේ කීයද? 60යි. මොකද වසර දෙකක් ක්ෂය වෙලා තියෙනවනේ සිර 20 ගානේ. සිර 20යි 40ක් ක්ෂය වුණා. ඒතකොට 60ක් තමයි තියෙන ධාරණාගේ. මේක තමයි මේ අවුරුද්ද අවසානයේ මුල තත්ත්ව ප්‍රකාශනයට දාන්නට ඕනේ. මුල තත්ත්ව ප්‍රකාශනයට දාන්න ඕනේ ජංගම නෝන වත්කම් වල උපකරණ ක්‍රිමි මේ ධාරණාගේ මම දාන්නේ එකයි තියෙන්නේ 60යි.
හරි උපකරණ ඔන්න වරහන් තුල ධාරණගයකත් මම ලියන්නම්. පිරිවැය නෙමෙයි ඉතින් ධාරණගය. පිරිවැයක් පෙන්වන්න නම් පිරිවැය 100යි අඩු කළා සමුචිත 40යි ධාරණගය 60යි. එහෙම දාන්නත් පුළුවන්. හොඳයි. එහෙමනම් ඔන්න අපි උපකරණ අවුරුදු අග වටිනාකමක් දැම්මා. තොගය අවුරුදු මුල ශේෂය දාලා තියෙන අවුරුදු අග ශේෂය 105යි. අග තොගය කොහරද යන්නේ? අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. අවසන් තොග ගිණුම හර කියන්නේ මුල තත්ත්ව ප්‍රකාශන ජංගවත්කම් තොගය 105යි. ජංගවත්කම දාන තොගය 105යි. ඒ වගේම වෙළඳ ගිණුම බැර කියන ආදායම් ප්‍රකාශනයෙන් අඩු වෙන්න ඕනේ නේද? ආදායම් ප්‍රකාශනයෙන් අවසන් තොගය දාන තර අඩු කරන්න මෙහෙම 2010 3.31 තොගය වරහන් තුල දාගන්න 105ක්. 105ක් අඩු වෙන අවසන් තොගය වශයෙන් නේද? හරි. අපි අවසන් තොගය තුන වාර්තා කරා. අවසන් ණය ගැතිය වෙනවා 35ක්. අවසන් ණය ගැතිය මුලින්ම දාගන්න ණය ගැති පාලන ගිණුමේ මෙහෙම එකතු කිරීම ඉරි ගහලා අවසන් ණය ගැතිය දාගන්න 35ක් වශයෙන්. ඊළඟ ගණාශේෂය 35යි. පහළට ගණාශේෂය 35යි. නේද? ඊට අමතරව මේ 35 දාගන්න ඔයාලගේ මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් වශයෙන්. ජංගවත්කමක් වශයෙන් දාගන්න ණය ගැතිය 35යි. ණය ගැතිය 35යි. පැහැදිලිද? හරි. ඊළඟට අපි යමු ඊළඟ අයිතමය අවුරුද්දාක නහිමියොත් ඉන්නවා 35ක්. අවුරුද්දාක නහිමියොත් යන මුලින්ම නහිමි පාලන කිරීමට දාගන්න අවසන් ශේෂය වශයෙන් 35ක්. නහිමි පාලන කිරීම එකතු කිරීම ඉරි ගහලා මෙහෙම 35ක් මේ කිරීම බැල ශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. හර ශේෂයක් වශයෙන් පහළට දාන්න 35ක්. හරිද? හරි. ඊළඟට අවසන් නහිමියට අමතරව දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් වශයෙන් උත් නහිමියෝ 35යි. හරි. ඊළඟට තියෙන්නේ මොකද්ද බලන්න? අවුරුද්දාක උපචිත වියදම් තියෙනවා 5ක්. උපචිත වියදම් 5 දාගන්න වියදම් ගිණුමේ බැර ශේෂයක් වශයෙන් ඉහළට ගේන්න. වියදම් ගිණුමට ගිහලා මෙහෙම බැර ශේෂයක් වශයෙන් ඉහළට දාන්න 5. ඉහළට ගෙන ශේෂය 5යි. මේ පැත්තෙන් පහළට ගෙන ශේෂය 5යි. මේ ගිණුම් වලින් සොයාගන්න තියෙන දේවල් අපි දෙවෙනි හොයාගමු. ඊට අමතරව 5 ජංගම වගකීමක් මූල තත්ත්ව ප්‍රකාශනයේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් සේ ලියන්න උපචිත වියදම් කියලා 5ක්. උපචිත වියදම් 5යි. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න දැන් ආරම්භක ශේෂයන් අවසාන ශේෂයන් සියල්ලම දාලා ඉවරයි. ඊළඟට තියෙනවා දෙවෙනි ගැළපෙළ උපකරණ වාර්ෂිකව ෂෙයා කරලා 20ක් අපි එකත් කරලා ඉවරයි. තුන්වෙනි ගැළපෙළ බලන්න. තව දෙකක් ගැළපෙළ හොඳට බලන්න. 2011 3.31 දිනට රුපියල් 210ක දහස් වලින් මම කියන්නේ බැර ශේෂයක් ඇති බව බැංකු ප්‍රකාශනයේ තහවුරු කරයි. ඒ කියන්නේ බැංකු ප්‍රකාශන අනුව මාර්තු 31 දිනට බැර ශේෂය 210යි. හැබැයි මෙදිනට උපලබ්ධ වූ චෙක් පතක් තියෙනවා 10ක දහස් වලින් ඉදිරිපත් වූ චෙක් පත් නැත. අපි බැංකු සසුතුම් පාඩම මීට පෙර අධ්‍යයනය කළා තියෙනවා. ඔබ දන්නවා යම් දිනක මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වලට මුදල් ශේෂය නැත්නම් බැංකු ශේෂය කියලා අපි අතුලත් කරන්නට ඕනි. බැංකු ප්‍රකාශනයේ කියන ශේෂයේද එහෙම නැත්නම් මුදල් ගිණුම අනුව වෙන අවසන් ශේෂයේද? මුදල් ගිණුමත බැංකු ගිණුම අනුව වෙන අවසන් ශේෂය නේද? මුදල් ගිණුමේ අවසන් ශේෂය. දැන් මෙතන මුදල් ගිණුමේ ශේෂය නෙමෙයි මේ 210 කියන්නේ බැංකු ප්‍රකාශනයේ කියන ශේෂය. හැබැයි බැංකු ප්‍රකාශනයේ කියන ශේෂයයි මුදල් ගිණුමේ ශේෂයයි සමාන වෙනවා මාස අවසානයේ උපලබ්ධ වූ චෙක්පත් ඉදිරිපත් නොවූ චෙක්පත් නොතිබේ නම්. නමුත් මෙම අභ්‍යාසයේ ඉදිරිපත් නොවූ චෙක්පත් නැහැ මාසයේ අවසානයේ. හැබැයි උපලබ්ධ වූ චෙක්පතක් තියෙනවා 10ක. ඒක ඊළඟ මාසයේ අප්‍රේල් මාසෙ තමයි උපලබ්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මාර්තු 31 දින උපලබ්ධ වූ චෙක්පත්. එහෙමනම් අපිට සිදු වෙනවා මේ ගණනේ මුදල් පොතේ මුදල් ගිණුමේ බැංකු ශේෂය දීලා නැති නිසා
බැංකු ප්‍රකාශනයේ ශේෂයේ පදනම් කරගෙන ඒට මේ උපලබ්ධ නෝචෙක් පත ගලපලා මුදල් ගිණුමේ අනුව ශේෂය හොයාගන්න. බැංකු සසුදුම් ප්‍රකාශනයේදී අපි ඒකනේ කරන්නේ නේද? මොකද කරන්නේ? අවසාන ශේෂයන් දෙක මුදල් ගිණුමේ ශේෂයෙන් පටන් අරගෙන බැංකු ප්‍රකාශන ශේෂය හොයා ගැනීම නැත්නම් බැංකු ගිණුමේ ශේෂයෙන් පටන් අරන් මුදල් ගිණුමේ ශේෂය හොයා ගැනීම නේද? ඉදිරිපත් නෝචෙක් පත් උපලබ්ධ නෝචෙක් පත් ගලපලා. අපි නම් මේ බැංකු ප්‍රකාශනයේ ශේෂය පදනම් කරගෙන මුදල් ගිණුම අනුව ශේෂය හොයමු. හරි මට කියන්න මතක නම් මුදල් ගිණුමේ නිවැරදි ශේෂය පදනම් කරගෙන බැංකු සසුදුම් ප්‍රකාශනයේදී බැංකු ප්‍රකාශන ශේෂය හොයාගත්තේ කොහොමද ඔයාලා? මුදල් ගිණුමේ ශේෂයට එකතු කළා ඉදිරිපත් නෝචෙක්පත් අඩු කළා උපලබ්ධ නෝචෙක්පත්. ඒතර බැංකු ප්‍රකාශන ශේෂය එනවා. බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් අරගෙන මුදල් ගිණුමේ ශේෂය හොයාගන්න මොකද කරන්නේ? අර කරුණු දෙක ගලපන විදිය මාරු කරන්න ඕනේ නේද? බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් ගන්නවා නම් බැංකු ප්‍රකාශන ශේෂයට උපලබ්ධ නෝචෙක්පත් එකතු කරලා ඉදිරිපත් නෝචෙක්පත් අඩු කරන්න ඕනේ. ඒතර මේ ගානේ 2011 මාර්තු 31 දිනට මුදල් ගිණුම අනුව ශේෂය හොයාගන්න නම් එදිනට බැංකු ප්‍රකාශන අනුව දී තිබෙන ශේෂයට එකතු කරන්න ඕනේ උපලබ්ධ නෝචෙක්පත් අඩු කරන්න ඕනේ ඉදිරිපත් නෝචෙක්පත්. ඉදිරිපත් නෝචෙක්පත් නැති නිසා උපලබ්ධ නෝචෙක්පත් එකතු කිරීම පමණයි කළ යුතු වන්නේ. අපි පෙර වැඩවල කරමු. පෙරට මෙහෙම ගන්න. මේක පෙරටංක 1 කියලා දැම්මොත් මේ ටික අපි යමු පෙරටංක 2ට දැන්. දෙදස් 11 3:31 දිනට මුදල් ගිණුම අනුව බැංකු ශේෂයනේ ඒක මෙහෙමයි ගන්නෙ 3:31 බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 210යි මේකට එකතු කරන්න 3:31 උපලබ්ධි නෝචෙක්පත් බොහොම සරලයිනේ බැංකුව කියනවා 210ක් අපේ නමින් තිබෙනවා කියලා. හැබැයි අපි තාම තැන්පත් කළ චෙක්පත් වලින් 10ක චෙක්පතක් උපලබ්ධ වෙලා නැහැ. එහෙනම් මුදල් ගිණුම අනුව කියන ශේෂය නම් මේක 10 එකතු කළාම 220යි නේ. තමයි ඉදිරිපත් නෝචෙක්පත් නැහැනේ. 3:31 මුදල් ගිණුම අනුව ශේෂයනේ 220ක් තියෙනවා. ඔය වෙලාව කවදද? 2011 3:31 මුදල් ගිණුම අනුව ශේෂය. අපි මුදල් ගිණුම අහලා තිබ්බ මේ ගාන අහලා තිබුණේ 2011 අප්‍රේල් මාසයේ මුදල් ගිණුම. මාර්තු 31 ශේෂය කියන්නේ අප්‍රේල් 1 ශේෂයනේ. එහෙනම් මේ ශේෂය යා යුතුයි මුදල් ගිණුමට අප්‍රේල් මාසේ මුදල් ගිණුමේ ආරම්භක ශේෂය. මාර්තු මාසේ අවසාන ශේෂය තමයි මේක එක පැත්තකින් යන්නට ඕනි ජංගවත්කම් වලට මුදල් ශේෂය වශයෙන් අනිත් පැත්තේ මේකම තමයි අප්‍රේල් මාසේ ආරම්භක ශේෂය වෙන්නේ. හරි ওই ස්ථාන දෙකම දාගන්න ඕනේ. විශේෂ දාගන්න මුලින්ම ජංගවත්කම් වල මුදල් ශේෂකේ 220යි නේ ජංගවත්කම් වල මුදල් ශේෂ 220යි. ඒ තමයි අප්‍රේල් මාසේ ආරම්භක ශේෂයනේ. අපි අප්‍රේල් මාසේ මුදල් ගිණුම අහන නිසා දාගමු අප්‍රේල් 1 ශේෂය 220යි. මාර්තු 31 ශේෂය වනාහි අප්‍රේල් 1 ශේෂයනේ. අපි අප්‍රේල් මාසේ මුදල් ගිණුමට ආරම්භක ශේෂ වශයෙන් දැම්ම නේද? හොඳයි. එතන අපි කළේ අංක 3 කියන ගැලපීම. අංක 4 2011 අප්‍රේල් මාසයේ අපිට විකුණුම් සහ ණය ගැතියක එකතු කරගත් මුදල් පිළිවෙලින් 50යි 45යි. අප්‍රේල් මාසේ මුදල් ගන්න දුන්නා. අප්‍රේල් මාසේ මුදල් ගිණුම අහනවනේ. එතන දාගන්න. අප්‍රේල් මාසේ එකක් මොකද්ද මේ අපිට විකුණුම් 50යි. දෙසටහන අප්‍රේල් මාසේ මුදල් ගිණුම 50ක්. විකුණුම් කියලා අප්‍රේල් මාසේ විකුණුම් ගිණුම බැර වෙන්නේ අප්‍රේල් මාසේ ආදායම් ප්‍රකාශනට යන්නේ. අප්‍රේල් මාසේ ආදායම් ප්‍රකාශනය අහලා නැහැ. ආදායම් ප්‍රකාශන අහලා තිබුණ 2011 මාර්තු 31 දිනේ අවසන් වර්ෂයේට. එතකොට මේක මුදල් ගිණුමට පමණයි හර වෙන්නේ. විකුණුම් ගිණුම බැර වෙනවා නම් ආදායම් ප්‍රකාශනට යා යුතු නැහැ. ඊළඟට ණය ගැතියකින් ලබාගත් මුදල් 45. ඒකත් එහෙමයි. අප්‍රේල් මාසේ මුදල් ගිණුම හර 45ක් ණය ගැතිය කියලා. ඔක ණය ගැතිය පාලන ගිණුම බැර. හැබැයි බැර වෙන්නේ
හොඳට මතක තියාගන්න 2011 3.31 දිනෙන් අවසන් වර්ෂයේ නායකත්ව පාලන කිරීම නෙවෙයි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ නායකත්ව පාලන කිරීම. අපි හැදුවේ මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ පාලන කිරීම. ඒ පාලන කිරීම බැර වෙන්න අවශ්‍ය නැහැ. බැර කරන්න අවශ්‍ය නැහැ. බැර කළා කියලා වරදක් නැහැ. බැර කරන්න ඕනේ හැබැයි එකතුරු පහලින්. මේ 45 බැර කරනවා නම් බැර කරන්න ඕනේ ඕගොල්ලෝ මේ නායකත්ව පාලන කිරීම එකතුරු පහලින් අවසන් ශේෂ්ත්‍රය පහලින්. අපි නායකත්ව පාලන කිරීම තියෙනවානේ මෙහෙම. දැන් ඔක බැර කරනවා නම් බැර කිරීම අවශ්‍ය නැහැ. බැර කරනවා නම් බැර කරන්න මේ උඩින්නේ මේ පහලින්. මේ අප්‍රේල් මාසයේ ලැබිච්ච ගානනේ. තේරුණාද? ඒතර දැන් මුදල් කියලා බැර වෙනවා නම් බැර වෙන්න ඕනි. මෙන්න මේ එකතුරු පහලින් මේ අප්‍රේල් මාසයක මුදල් කියලා ඕනම් බැර කරන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍යම නැහැ. මොකද සම්පූර්ණ තොරතුරු නැති නිසා බැර වෙනවා නම් බැර වෙන්නේ මේ අවුරුද්දේ මේ මාසේ. හරි? ඒ නිසා බැර කිරීම අත්‍යවශ්‍ය නැහැ. බැර කරනවා නම් බැර කරන්න ඕනි මේ 50 මේ 45 ඊළඟ ගිණුම් වර්ෂයේ නායකත්වයන්ට නේද? එතන තමයි බැර වෙනවා නම් බැර වෙන්න ඕනි 45. හරිද? මොකද ඒක අපිට අදාළත්වයක් නැහැ. අදාළ වෙන්නේ මුදල් කිරීමට හරවන ප්‍රමාණය විතරයි. මුදල් කිරීම අපෙන් අහලා තියෙන්නේ. උඩට බැර කරන්න එපා. උඩ වර්ෂය තුල නායකත්ව ලැබීමක් නෙමෙයි මේක. වර්ෂයෙන් අවසන් වුණාන් පස්සේ ඊළඟ වසර ආරම්භයේ මාසේ නේද? ඊළඟට තියෙනවා මොකද්ද? හරි දැන් අපි නායකත්ව ලැබීම සහ අත්විකුණු වාර්තා කළා. ඊළඟට තියෙනවා 2011 3.31 දිනේ අවසන් වර්ෂයේ නැහිමියන්ට ගෙවූ මුදල් 630යි. අවසන් වර්ෂය තුල නැහිමියන්ට ගෙවූ මුදල්. ඒක අර මුදල් ගෙවීමට යන්නේ නැහැ. මුදල් ගෙවීම හදලා තියෙන අප්‍රේල් මාසෙ. මේ මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ නැහිමියන්ට ගෙවූ මුදල්. ඒතර ඒ අවුරුද්දේ මුදල් ගෙවීම බැර වෙනවා. සහ නැහිමි පාලන කිරීම හර වෙනවා. ඊළඟ නැහිමි පාලන කිරීම තියෙනවානේ. නැහිමි පාලන කිරීම හර කරන්න ඕනි. අන්න ඒක මේ අවුරුද්ද එකක්. මේ ප්‍රවර්තන වසරේ මුදල් ගනුදෙනුවක් කීයද ගණන 630යි. මේ ඉලක්කම් පටලවා ගන්න නැතුව වාර්තා කරන්න. මේ වසරේ නැහිමියන්ට ගෙවූ මුදල්. මේක බැර වෙන්නේ අපේ දැන් හදපු මුදල් ගෙවීමට නෙමෙයි. පෙර වර්ෂයේ කියන්නේ සලකා බලන ගිණුම් වර්ෂයේ මුදල් ගෙවීමට නේද? අප්‍රේල් මාසයේ මුදල් ගෙවීමට නෙමෙයි. හොඳයි. ඊළඟට මොකක්ද තියෙන බලන්න. ඊළඟට කියනවා 2011 අප්‍රේල් මාසයේ ණයට ගැනීම කිසිවක් නැහැ. හැබැයි ඒ මාසේ නැහිමියන්ට ගෙවීම් 15ක් තියෙනවා. අප්‍රේල් මාසේ ණයට ගැනීම නැහැලු. හැබැයි නැහිමියන්ට ගෙවීම් 15ක් තියෙනවා. නැහිමියන්ට ගෙවීම් අප්‍රේල් මාසේ මුදල් ගෙවීම බැර වෙන්න ඕනේ. අප්‍රේල් මාසේ මුදල් ගෙවීම බැර වෙනවා නැහිමි කියලා 15ක්. ඒක හර වෙනවා නම් හර කරන්න ඕනේ නැහිමියන්ට අර 2010 11 වර්ෂයේ නැහිමියන්ට මීට 15. අර ඉස්සනායකතන කළා වගේ. ඒත් නැහිමි පාලන කිරීමට හර වෙනවා නම් අපි හර කරන්න ඕනේ ඊළඟ කාල පරිච්ඡේද මේ ඉතින් මෙන්න මේ නැහිමියන් මේ 35න් තමයි 15ක් ගෙවලා තියෙන්නේ. හරි. මේ අවුරුදු අග නැහිමියන් කියන 15ක් ගෙවලා තියෙනවා. ඒතර වර්ෂය තුල නැහිමියන් කළ ගෙවීමක් නෙවෙයි. ගිණුම් වර්ෂය අවසන් වුණායින් පස්සේ ඉතිරි නායකයන් ඊළඟ අවුරුද්දේ මුල ගෙවලා තියෙනවා 15ක්. යටින් තමයි හර වෙන්නට ඕනේ. හරි නේද? හොඳයි. ඊළඟට බලන්න 2011 අප්‍රේල් මාසය තුල මුදලට ගැනුම් 30යි. මුදලට ගැනුම් 30ක් තියෙනවා නම් මොකද වෙන්නේ? මුදල් ගැනීම බැර වෙනවා 30ක් ගැනුම් කියලා. අප්‍රේල් ගැනුම් තියෙනවා 30ක්. ගැනුම් මේ අප්‍රේල් මාසෙනේ. 30 ඒක මුදල් ගැනීම බැර අප්‍රේල් මාසේ. ඒක අප්‍රේල් මාසේ ගැනුම් ගැනීම හර වෙනවා. ඒ කියන්නේ ඊළඟ ගැනුම් වර්ෂයේ ආදායම් ප්‍රකාශනට යන්නේ. අපේ මේ සලකා බලන වර්ෂයේ ආදායම් ප්‍රකාශනෙ නෙවෙයි. ඊළඟට එකත් හරි නේද? ආරම්භයේ යෙදූ ප්‍රාර්ථනය ලක්ෂ 3යි. ඒ කියන්නේ ව්‍යාපාරේ පටන් ගන්න කාලේ යෙදූ ප්‍රාර්ථනය. අපි මේ ගිණුම් වර්ෂයේ ආරම්භක ප්‍රාර්ථනයත් නෙමෙයි. ගිණුම් වර්ෂයේ ආරම්භක ප්‍රාර්ථනය වෙනම දෙනවා. මේ 340 කියලා කියනවනේ. මේක යන්නේ මේක යන්නේ ඊට පෙර කාල පරිච්ඡේද වලට නේද? මේක අපිට මෙතනට අදාළත්වයක් නැහැ. ඊළඟ පිරිවැය සිරු 25ක ලාභාන්තිකයක් සමහිතම පවත්වා ගනී. දල්ලා අනුපාතයේ පිරිවැයට 25යි කියලා කියන්නේ අපි තාම විකුණුම් මෙහෙම හොයාගන්න නැහැනේ. දැන් අපිට නම් මේක ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. විකුණුම් දන්නවනම් ප්‍රයෝජන ගන්න පුළුවන්. බලන්න විකුණුම් හොයාගන්න පුළුවන්ද කියලා නායකත්ව පාලනය කිරීමෙන්. එතකොට මේ දල්ලා අනුපාතය පාවිච්චි කරන්න පුළුවන්. අපේ පෙරවැඩවල නායකත්ව පාලනය කිරීම බලන්න. ආරම්භක නායකත්වය ඉන්නවා අවසන් නායකත්වය ඉන්නවා. නායකත්වයෙන් ලැබුණු මුදල් හෝ මේ විකුණුම් මේකට වාර්තා කළ නැහැ නේද? නැහිම් පාලනය කිරීම ආරම්භක නැහිම ඉන්නවා. ගෙවු මුදල් තියෙනවා අවසන් නැහිම ඉන්නවා. නැහිම් පාලනය කිරීමෙන් ගැන හොයාගන්න පුළුවන් නේ. පුළුවන් දේ හොයාගන්න. නැහිම් පාලනය කිරීමෙන් ගැන හොයාගන්න පුළුවන් බලන්න කීයද කියලා. නැහිම් පාලනය කිරීමෙන් අපි ගැන හොයාගමු.
හර පැත්ත වැඩි හර එකතු බලන්න 5යි 6යි 6යි 6ට 5යි 6ට 5 මෙතන දැම්මම 5යි 5යි 6යි 2යි 7යි 6යි ගැනුම පහගත 640ක් කියලා. සලකා බලන වර්ෂයේ ගැනුම් 640. මෙතන බැර ගැනුම් ගිණුම හර. ගැනුම් ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශනට දාගන්න. ගැනුම් දාන තැනට. ගැනුම් 640යි. දැන් උන අපිට යමක් හොයාගන්න පුළුවන් නේද? ආරම්භක තොගය තියෙනවා, ගැනුම් තියෙනවා, අවසන් තොගය තියෙනවා. විකුණුම් පිරිවෙ හොයාගන්න බැරිද? පුළුවන්. විකුණුම් පිරිවෙ හොයාගත්තොත් දළලා අනුපාතයේ පිරිවෙට 25 එක හොයාගන්න පුළුවන් නේ. දැන් මෙතන යන්න පුළුවන්. අපි ආරම්භක තොගය හේවා ගැනුම් තියෙනවානේ. ඒ දෙක එකතුව ගන්න 5යි 4 10යි 7යි. මේ එකතු කරන්නේ මේ දළලා අනුපාතයේ පාවිච්චි කරලා දළලා හොයාගන්න. 710න් 105 කඩු කරලා මෙන්න විකුණුම් පිරිවෙ එනවා. 705න් 105 ගියම් බලන්න 5 0.0යි 600 විකුණුම් පිරිවෙ කීයද 600 නේද මේක ඊට වෙන ගැළපෙන්නේ නැහැ නේ මොකද එකට දාලා නෑ මෙතන තියෙන මුදල් ගැලීමේ තියෙන හරි වෙන තොරතුරු නෑ ඒක විකුණුම් පිරිවෙ 600 දැන් නම් දළලා අනුපාතය පාවිච්චි කරලා දළලා ලාභ හොයාගන්න පුළුවන් නේද ලියන්න පෙර වැඩ රංග තුන කියලා ගන්නම් මම දළලා බෙසවීම හෙත් මෙහෙම ගන්න දළලා අනුපාතය පිරිවැයට 25යි. එතකොට මොනසා දළලාභය අපිට පිරිවැය හොයාගත්ත කීයද 600 නේ 600 විකුණුම් පිරිවැය මේකට 25ක් 625 කියන්නේ 150යි. දළලාභය හොයාගත්තම අපි දහස් වලින් 150යි කියලා. විකුණුම් පිරිවැය 600යි ඒකට 25ක් දළලාභය 150යි. ඔය දළලාභය අපි දාගම ආදායම් ප්‍රකාශනයේ දළලාභය දාන තැන මෙතින් දළලාභය විකුණුම් පිරිවැය අඩු කළාම උත්තර දළලාභය වෙන්නේ දළලාභය 150යි. දැන් අපිට දළලාභය දන්නවා විකුණුම් පිරිවැය දන්න නිසා විකුණුම් හොයාගන්න බැරිද? පුළුවන් නෙවෙයි. විකුණුම් හොයාගන්න පුළුවන් අපිට දැන්. පුළුවන් තරමේ අසම්පූර්ණ වාර්තාවලදී පුළුවන් දන්න තොරතුරු පුළුවන් විදිහට හොයාගන්න. හොයාගන්න පුළුවන් තැන හොයාගන්න. ඒතකොට දැන් දළලාභ අනුපාතයෙන් දළලාභය හොයාගත්තා. ඒ අනුව විකුණුම් පිරිවැය මෙතනින් හොයාගත්තා. විකුණුම් වලින් මේ බලන්න. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම තමයි දළලාභය එන්නේ. මෙතන ඉලක්කමින් 600 අඩු කළාම උත්තරේ 150 මෙතන ඉලක්කම කීයද? 750. උන අපි විකුණුම් හොයාගත්තා. කීයද? 750යි. විකුණුම් හොයාගත්ත මේ ගන්න වෙනද කිව්ද? විකුණුම් දිස්සටාන මොකද්ද? විකුණුම් බැර ණයගැතියෝ. හරි. දැන් මේක අපි ණයගැතියෙන් හර කරමු. ණයගැතියෙන් හර කරලා ණයගැති පාලන කිරීමෙන් තව තොරතුරක් හොයාගන්න පුළුවන්. විකුණුම් හොයාගත්ත වෙනද කිරීමෙන් 750යි කියලා. යන ණයගැති පාලන කිරීමට ගිහිලා ණයගැතියෙන් හර කරන 750ක් විකුණුම් කියලා. මෙතන ණයගැති පාලන කිරීම ආරම්භක සහ අවසන් සෙෂන් දෙක විතරයි තියෙන්නේ. ණයගැති පාලන කිරීම හර කරන විකුණුම් කියලා 750ක්. දැන් ඔන්න ණයගැති පාලන කිරීම දැන් සෑහෙන තොරතුරු සම්පූර්ණයි. දැන් ආරම්භක ණයගැතියෝ ඉන්නවා, අවසන් ණයගැතියෝ ඉන්නවා. මේ අවුරුදු ඊළඟ අවුරුදු මුල් කාලේ ලැබුණු මුදලකුත් තියෙනවා. ඒක අදාළ නෑ අපිට. අවසන් ණයගැතියෝ ඉන්නවා, විකුණුම් තියෙනවා. මෙන්න මෙතන අපිට අඩු සංඛ්‍යා හොයාගන්න පුළුවන්. මොකද අඩු? මේ අවුරුදු ණයගැතියන්ගෙන් ලද මුදල් නේ. මේ වර්ෂය තුල ණයගැතියන්ගෙන් ලැබුණු මුදල් අඩුයි. ඒක හොයාගන්න පුළුවන් මෙතනින්. නේද? වසර තුල ණයගැතියන්ගෙන් ලැබුණු මුදල වෙන්නේ මෙතන 0.5 5 10 එකතු 8යි 800යි 5යි 6යි 7යි 765ක් නේද ලැබිලා තියෙන්නේ. ඒක අපෙන් අහලා තිබ්බනම් මේ අවුරුදු මුදල් ගිණුම ඒ මුදල් ගිණුම හරියට නමුත් අහලා නැහැ. අහලා තියෙන අප්‍රේල් මාසේ මුදල් ගිණුමනේ. ඒක එතනට මේක හර කරන්න එපා. නමුත් දැන් ණයගැති පාලන ගිණුම සම්පූර්ණයි. ආරම්භක ණයගැතිය මෙන්න, අවසන් ණයගැතිය මෙන්න, ණයට විකුණුම මෙන්න, ලද මුදල් මෙන්න. ඊළඟ ගිණුම වර්ෂෙත් ලැබිච්ච ගණනුත් ඒකත් අපි වර්ධා වෙලා තියෙනවා. පැහැදිලිද? හොඳයි. අපි දැන් ඉන්නේ මේ දැන් ඉන්නේ ණයගැති දළලා අනුපාතය හරි එක හරි. ඊළඟ තොරතුරු බලන්න 2011 3.31 දින අවසන් වසර තුලදී අයිතිකරු සිදු කළ මුදල් ගැනලි 10යි. 2011 3.31 දින අවසන් වසරේ සිදු කළ මුදල් ගැනලි. දිසටාන 2010 වර්ෂයේ මුදල් ගිණුම බැර අපි ළඟ අහලා නැහැ මුදල් ගිණුම. ගැනලි ගිණුම හර කරනවා කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශන හිමිකමට ගලප ගන්න.
මුලතත්ත්ව ප්‍රකාශන හිමිකමට ගලප ගන්න ඕනේ මෙහෙම ගැනලි කියලා. හිමිකම උඩින් මෙන්නේ ප්‍රාර්ථනය ඊට පස්සේ ලාභ ඊට පස්සේ ගැනලි. මෙතන දානවා ගැනලි කියලා. වරහන් උදාන 10ක්. හරිද? රයිට්. ඊළඟට තියෙනවා 2010 3:31 දිනට හිමිකම. ඒ කියන්නේ ප්‍රාර්ථනය 340යි. මේ අවුරුද්ද ආරම්භක ප්‍රාර්ථනය. මේ අවුරුද්ද ආරම්භක ප්‍රාර්ථනය දාගන්න හිමිකම යටතේ මුලින්ම ප්‍රාර්ථනය කොනේ මෙතනට දාගන්න 340යි නේද? ඊට පස්සේ හොඳට බලන්න මේ කාරණේ අන්තිම එක 2011 4:30 දිනට බැංකු ප්‍රකාශන අනුශේෂය 100යි බැර එදිනට උපලබ්ධ වූ චෙක්පත් තියෙනවා 20ක් එදිනට උපලබ්ධ මේ ඉදිරිපත් වුණ චෙක්පත් තියෙනවා 15ක් මේ කවදාද මේ 2011 4:30 කියන්නේ අප්‍රේල් මාස 30 වෙනිදා බැංකු ප්‍රකාශන අනුව දෙනවා ශේෂ දෙනවා ඒ වගේම උපලබ්ධ වූ චෙක්පතුත් දෙනවා එදාට ඉදිරිපත් වූ චෙක්පතුත් දෙනවා අපි ළඟ අපෙන් අහන අප්‍රේල් මාසයේ මුදල් ගිණුම නේද දැන් අප්‍රේල් මාසයේ මුදල් ගිණුම අහනකොට ළමයි මේ මුදල් ගිණුමට දාන්න එපා අන්තිමට අවසාන ශේෂයත් එනවනේ ඒ අවසාන ශේෂය දීලා නැහැ හැබැයි අවසාන ශේෂය හොයාගන්න අපිට තොරතුරක් දෙනවා අප්‍රේල් මාසයේ අපිට කියනවා පැහැදිලිව බැංකු ප්‍රකාශන ශේෂය දෙනවා බැංකු ප්‍රකාශන ශේෂය අනුව බැර ශේෂය 100යි එදාට උපලබ්ධ වූ චෙක්පතුත් තියෙනවා ඉදිරිපත් වූ චෙක්පතුත් තියෙනවා එහෙනම් අපිට පුළුවන් අප්‍රේල් 30 අවසාන ශේෂය හොයාගන්න මුදල් ගිණුම අනුශේෂය ඒක මේ මුදල් ගිණුමට දැම්මම උතන මුදල් ගිණුමෙන් තව තොරතුරක් අපිට හොයාගන්න පුළුවන් අප්‍රේල් මාසයට අදාළව පිළිම පෙරවැල නැවත පෙරවැල අපිට නම් එහෙම පෙරවැල 4 කියලා මම ගන්නම් එක 2011 අප්‍රේල් 30 දිනට මුදල් ශේෂය ඒක හොයාගන්න මේ විදිහට අප්‍රේල් 30 දිනට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය බැංකු ප්‍රකාශන අනුව ශේෂය තියෙනවා මෙතන කීයද 100ක් 100යි දැන් බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් ගන්නවා මොකද එකතු කරන්නේ උපලබ්ධ වූ චෙක්පත් අඩු කරන්නේ ඉදිරිපත් වූ චෙක්පත් නේ එකතු කළා අප්‍රේල් 30 දිනට 4:30 දිනට උපලබ්ධ වූ චෙක්පත් කීයක් තියෙනවද අප්‍රේල් 30 දිනට උපලබ්ධ වූ චෙක්පත් ඉතින් අප්‍රේල් 30 දිනට ඉදිරිපත් වූ චෙක්පත් 20 උපලබ්ධ වූ චෙක්පත් 15ක් තියෙනවා උපලබ්ධ වූ චෙක්පත් 15යි එකතු කරලා 115යි අඩු කළා 4:30 දිනට ඉදිරිපත් නෝ චෙක්පත් ඉදිරිපත් නෝ චෙක්පත් තියෙනවා කීයක්ද එදාට ඉතින් 4:30 ඉදිරිපත් නෝ චෙක්පත් තියෙනවා 20ක් සාඩු කරාම එනම් ආයි කුලන්දයක් ගියාම කීයද 9යි නේද 95 මේ මොකද්ද මේ තමයි 4:30 දිනට 4:30 මුදල් ගිණුම අනුව ශේෂය දැන් මුදල් ගිණුමේ ශේෂය මුදල් ගිණුමේ ශේෂය කීයක් තියෙනවද අන්තිම ශේෂය 95යි ඔය තමයි 95 දානවා අප්‍රේල් 30 දිනට මුදල් ගිණුමේ ශේෂය නේද මුදල් ගිණුමේ අවසාන ශේෂය විසින් දාගන්න අප්‍රේල් මාසයේ මුදල් ගිණුම හරියට තිබ්බනේ ඒකේ අවසාන ශේෂය 95යි නේ ඊළඟට ගන්න ශේෂය 95යි 4:30 පහළට ගෙන ශේෂය 95යි දැන් මේ ගණන අපිට මතක ඇති මේ ගණනේ පැහැදිලිව කිව්ව මුදල් ගිණුම හදනකොට ණය ගැති ලැබීම් තියෙන්න ඕනේ ණය හිමි ගෙවීම් තියෙන්න ඕනේ වියදම් සඳහා ගෙවූ මුදල් තියෙන්න ඕනේ දැන් මෙතන වියදම් සඳහා ගෙවූ මුදල් දීලා නැහැ ඒක තමයි හොයාගන්න තියෙන්නේ මෙතන බරපැත්ත අඩුයි මේ ගානේ මේ තමයි වියදම් මේ අප්‍රේල් මාසේ වියදම් සඳහා ගෙවූ මුදල් දීලා තිබුණේ නැහැ ඒක හොයාගන්න පුළුවන් අපිට දැන් හර පැත්ත වැඩි බැර පැත්තේ වෙනස එන්නේ නේද හර පැත්ත එකතුව මෙතනින් පස්සේ ගණන ඉවරයි ඒක මම එකතු කරන්නේ හර පැත්ත එකතු 5යි 5යි 2 7 4 1 එකක් ඉතුරු 2යි 315යි නේද 315 දැම්මම මේ පැත්තට හොඳයි අපි දැන් මුදල් කිරීමෙන් හොයාගමු එහෙනම් කීයද මේ අප්‍රේල් මාස තුල මුදලින් ගෙවු වියදම කියලා බලන්න 5යි 10යි 15යි එකක් ඉතුරුයි
5යි 14යි 7යි 175 මුදලින් ගෙවූ වියදම 175 අප්‍රේල් මාසේ මේ 2010-11 වර්ෂ සඳහා මුදලින් ගෙවපු ගණන නෙමෙයි අප්‍රේල් මාසය තුල මුදලින් ගෙවපු සංඛ්‍යාව. හරි නේද? හොඳයි අපි යමු ඊළඟ ගැලපීමට. දැන් බලන්න මෙතන අපි යමු ඊළඟ ගැලපීමට. ළමයි මෙතනදී කලින් අපිට පෙන්නපු මේ ස්ලයිඩ් වල මේ 13 වෙනි ගැලපිල්ල වැදලා තිබුණේ නැහැ. ඒ 13 වෙනි ගැලපිල්ල දැන් අලුතෙන් අපි අතුලත් කරා. මේකත් මේ ගානට අදාළ අභ්‍යාසයක් ගැලපීමක්. ඒ කලින් ප්‍රමාද දෝෂයකින් වැදලා තිබුණේ නැහැ. ගැලපිල්ල අංක 13 දක්වා තිබෙනවා. 13 වෙනි ගැලපිල්ල තමයි ඊළඟ එක. අපි දැන් කලේ 12 2011 331 දිනෙන් අවසන් වසර සඳහා මුදලින් ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 90,000යි. මුදලින් ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 90,000යි. කලින් එක අභ්‍යාසය තුළ තිබුණේ නැහැ. අපි අලුතින් අතුලත් කරා එක printing error එකක් තිබුණා. රුපියල් 90,000ක් මුදලින් ගෙවලා තියෙනවා. හොඳයි. මේ 2010-11 වසර තුල 10-11 වර්ෂය තුල මුදලින් ගෙවූ වියදම 10-11 වර්ෂ තුල මුදලින් ගෙවපු ගාන මුදල් ගිණුම බැර අප්‍රේල් මාසයේ මුදල් ගිණුම නෙමෙයි 10-11 වර්ෂයේ මුදල් ගිණුම බැර වෙනවා. මෙහෙයුම් වියදම් ගිණුම හර අපි ළඟ මෙහෙයුම් වියදම් ගිණුම තියෙනවා නේද? එතනට අපි හර කරමු 90,000ක් 10 වලින් කොත් 90ක් මෙතන මෙහෙයුම් වියදම් ගිණුම මුදල් කියලා හර කරමු 90ක්. දැන් අපිට පුළුවන් මෙහෙයුම් වියදම් ගිණුම හොයාගන්න වර්ෂයට අදාළ වියදම කීයද කියලා. හර එකතු 95යි 95 බැර කළාම වර්ෂයට අදාළ වියදම වෙනවා මෙතන කීයද 80ක්. මේක තමයි ආදායම් ප්‍රකාශනයට යන්නට ඕනේ. එතන බැර ආදායම් ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනයට හර වෙන්නට ඕනේ. යන්න ආදායම් ප්‍රකාශනයට වියදම් කියලා දාගන්න. අනිකුත් වියදම් කීයද 80ක්. හරි. හොඳයි. දැන් බලනතර අපි ගැලපිලි සියල්ලම දැන් කරලා අවසන් ගැලපිලි 13ක් තියලා තිබෙනවා. කලින් මුද්‍රණය තිබුණ 12යි. නමුත් පස්සේ අතපසුව ගැලපිලි පසුව ඇතුළත් කරලා තියෙනවා. ගැලපිලි 13ම දැන් අපි කරලා ඉවරයි. දැන් එන අපි බලමු තවදුරටත් අපේ ගිණුම් නොපියව ගිණුම් මොනවා හරි තියෙනවද කියලා. අපි හදපු ගිණුම් වල නව නොපියව ගිණුම් තියෙනවද බලන්න. උපකරණ ගිණුම් හරි, ණය හිමි පාලන ගිණුම් හරි, ණයගති පාලන ගිණුම් හරි, වියදම් ගිණුමත් හරි. නේද? වෙන ගිණුම් නැහැනේ. සියල්ල එන පෙරවැඩ සඳහා හදපු හැම ගිණුමකම තොරතුරු අවශ්‍ය තැන් වලට මාරු කරලා තියෙන නේද? හරි දැන් එහෙනම් අවසාන කාර්ය වශයෙන් අපිට කරන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශනයේ ඉඳන් පටන් අරගෙන එකතු කිරීම කරන එක. පියම ආදායම් ප්‍රකාශනයේට විකුණුම් 750යි විකුණුම් පිරිවේ 600යි දරන ලාභය 150යි කියලා අපි සොයාගෙන තියෙනවා දැනටමත්. ඊට පස්සේ බලන්න මෙහෙයුම් වියදම් තියෙන දෙකක් ෂෙයා වීම සහ අනිකුත් මෙහෙයුම් වියදම් ඔක්කොම එකතුව 100යි. 100 අඩු කළාම මෙන්න සුද්ධ ලාභය අපිට ගන්න පුළුවන් 150න් 100 ගියාම කීයද 50යි. සුද්ධ ලාභය 50යි. සුද්ධ ලාභය 50ක් තියෙනවා. මේ 50 ප්‍රාග්ධන ගිණුම බැලනේ. ඒ කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේදී ප්‍රාග්ධනයට එකතු කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයේ වැඩ කටයුතු හරිය නේද? අපි යමු ඊළඟ කොටසට එන්න මෙහෙම ප්‍රාග්ධනයට පහලින් අපි දාමු සුද්ධ ලාභය. බලන්න අපි ආදායම් ප්‍රකාශනයේ තිබුණා සුද්ධ ලාභය 50ක්. අපි ඒක මූලතත්ත්ව ප්‍රකාශනයට ගෙමු. සුද්ධ ලාභය 50යි මෙතන. ඒතර 50න් ගණන තියෙනවා 10ක්. ඒක අඩු කළාම රඳවාගත්ත ඉපේ මෙන්න 40ක් උතුරු නේද? හරි. දැන් අපි නම් මූලතත්ත්ව ප්‍රකාශන එකතු කිරීම කරමු. ජංගම නොනවත්කම් උපකරණ ධාරණගේ 60යි. ජංගවත්කම් 3ක් තියෙනවා. ජංගවත්කම් 3 එකතු ගන්න 5 5 10 එකක් ඉතුරුයි. 3 2 5 1 6යි. 3 360යි. 360 60 එකතු කළාම 6 12 එකතු 4යි. මුළුවත්කම් තියෙනවා 420ක්. මේ ව්‍යාපාරයේ මුළුවත්කම් 420ක් තියෙනවා. බලන්න හිමිකම හා වගකීම් වල එකතුව ප්‍රාග්ධනයේ 340යි, ලාභය 50යි, 10 අඩු කළාම රඳවාගත් ගැනලි රඳවාගත් ඉපීම 40යි, 40යි හිමි ප්‍රාග්ධන එකතු කළාම 380ක් තියෙන හිමිකම. අවුරුදු අවසාන හිමිකම 380යි. වගකීම් තියෙනවා දෙකක්. නහිමිය 35 උපචිත දම් 5 එකතුව 40යි. ඒ අනුව මෙන්න බලන්න අපිට පේනවා ඇති හිමිකම හා වගකීම් වල එකතුවක් කීයද බලන්න 8 12යි 420යි. 420යි හිමිකම හා වගකීම් වල එකතුව.
වත්කම් එකතුවත් මේ තියෙන්නේ 420යි. ඒ අනුව ගණන සමානයි කියලා අපි කියනවා ශේෂ මේ මුළු තත්ත්ව ප්‍රකාශනය වත්කම් එකතුව සමාන වෙනවා හිමිකම හා වගකීම් වල එකතුවට. ওই විදිහට තමයි ওই අභ්‍යාසය සම්පූර්ණ වෙන්නට ඕනේ. අපි මෙම අභ්‍යාසයත් එක්ක අපි අවසන් කරනවා අසම්පූර්ණ වාර්තා වලින් මූල ප්‍රකාශන පිළිවෙල කිරීම කියන පාඩම් ඒකකය. අපි ඊළඟ පාඩම් ඒකකයෙන් තාමත්ම වැදගත් ගිණුම්කරණයේ විෂය තාමත්ම වැදගත් තරමක් දීර්ඝ කාලයක් තුළ අධ්‍යයනය කළ යුතු ලොකු මාතෘකාවක් අපි ඊළඟ පටන් ගැනීම කරනවා හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. හවුල් ව්‍යාපාර ගිණුම් විෂය නිර්දේශයේ 10 වෙනි මාතෘකාව, ඒ කියන්නේ 12 වෙනි ශ්‍රේණියේ අවසාන මාතෘකාව හවුල් ව්‍යාපාර ගිණුම්කරණය අපි ඊළඟ පාඩම් ඒකකය තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.